වේලාව සවස් 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මින්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ. පාස්කු නිර්දේශ සලකා බැලීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව ජනපතිට බහර දීම ලබන සඳුදා. චීනීය සිනෝෆාම් එන්නත් මාත්‍රා තොගයත් දිවයිනට. මංගලගේ ජිනීවා කතාවට ඇමති වීරවංශගෙන් පිළිතුරක්. තවත් කොරෝනා ආසාදිතයෝ 161 දිනෙක සුවය ලබති. වතුකම්කරු වැටුප් ඉහළ නැන්වීමේ ගැසට් නිවේදනයට අදාළ තවත් තීරණයක් අප්‍රේල් මාස 5 වෙනිදා. පිළිකා මර්ධනය කරන විකිරණශීලී ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට. හමුදා ප්‍රධානීන් ඉල්ලා අස්වීමත් සමග බ්‍රසීලයේ දේශපාලන අර්බුදය උග්‍ර වේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පාස්කු නිර්දේශ සලකා බැලීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බහර දීම ලබන සඳුදා සිදු කෙරෙන බව කමිටුවේ ලේකම් හරිගුප්තා රෝහණදීර මහතා පවසයි. මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව සම්පූර්ණයෙන් සකස් කර අවසන් බවද ඔහු කියයි. අද දිනේදී එම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතව තිබුණද සඳුදා දිනේදී එය බාර ගැනීමට ජනාධිපතිතුමා දින ලබා දුන් බව රෝහණදීර මහතා පවසයි. පාස්කු සතිය ඉලක්ක කරගනිමින් දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල් සඳහා විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා කියයි. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකබද්ධ කරගනිමින් එය ක්‍රියාත්මක වේ. මෙම ආරක්ෂක සැලැස්මට අදාළ උපදෙස් සහ ක්‍රියාමාර්ග මේ වන විටත් හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන් අධ්‍යයනය කොට මෙහවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. ජිනීවා මානව හිමිකම් කොමිසමට පසුගිය රජය යටතේ සම අනුග්‍රාහකත්වයේ දැක්වූ 31 යෝජනා පිළිබඳ සියලු කරුණු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දැන සිටි බව මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ සමරවීර මහතා. සත්‍ය කොමිසම සඳහා කැබිනට් පත්‍රිකාව අපි හදලා කැබිනට් එකට ගෙනිච්චා. නමුත් ඒ වෙනකොට සිරිසේන ජනාධිපතිතුමා මේක බලන්න ඕනේ කීකේ කල් ගියා නිසා ඒක පාස් වුණේ නැහැ. අනිත් එක 2009 ඒ යුද්ධ වෙලාවේ මන් තරම් සන්තෝෂ වෙන්නේ නැති ඇති. මොකද මමත් හිටියේ මම පෙන්නුවේ අපි හැංගි ඡන්ද දාන්න. අත් වශයෙන්ම LTT සංවිධානයේ පරාජය වෙච්ච එකද නෙමෙයි මෙතන ප්‍රශ්න. ඒ වෙලාවෙත් මම කිව්වා මගේ කතා බලන්න මෙතනදි හරි දැන් ඒක ඉවරයි. දාමත්ම නගර ප්‍රශ්වාදයක් අර මේ රටේ තිබුණා කෝච්චි පිටුවා සෙන්ට්‍රල් බෑ ඒ පැත්තේ දෙමළ ජනතාවටත් ඒ වගේම ප්‍රශ්න. දෙමළ ජනතාවටත් ඇත්තටම පොලිස් සහනයක් ලැබුණා. මොකද නැත්තම් ඒගොල්ලන්ගේ ළමයි බලහත්කාරයෙන් ඇදගෙන යනවා යුද්ධයට. මේ වගේ බ්‍රිටානියෙන් කරන බෝම්බ වැටෙනවා. ජිනීවා සම අනුග්‍රාහකත්වයට අදාළ 31 යෝජනාව දැන් කවර ආකාරයකට හිටපු බලධාරීන් නිර්වචනය කළද ඔවුන් රටට ද්‍රෝහි වූ පුද්ගලයන් බව අද පැවති උත්සවයකදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා පවසයි. ජිනීවා වලට බටහිර රටවල් වලට ඕන පාවා දීම් වැඩ ටික මේ රට ඇතුලේ කරගන්න ගියා. දැන් ඒ වෙනුවට අපේ රජය කරන්නේ ඒ යටත් වීමේ මාවත වෙනුවට අපේ නිර්දෝෂීභාවය, අපේ නිවැරදි බව, අපේ රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සනාථ කිරීම සඳහා කටයුතු කරන එක. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මොන අභියෝගාවත් රටක් හැටියට, ජාතියක් හැටියට ඒකට එකවන්න මුහුණ දෙනවා රෙන්න මංගල සමරවීරලා තෝරගත්තු මාවතේ මේ රට අරගෙන යන එක නෙවෙයි අපේ වගකීම. ජිනීවා වල ගිහිල්ලා ඒ පාවා දීම කරපු හින්දා තමයි රණවිරුව පොලිමේ හිරේට දැම්මේ. ඒ ජිනීවා එකඟතාවය ඒ අනුව තමයි මේ රටේ බුද්ධියංශ අඩාල කරේ. ජිනීවා එකඟතාවයට අනුව. එතකොට මංගල සමරවීර අපිට කියන්නේ ඒක කරන්න කියලාද? ඒක කරන්නද අපේ ආණ්ඩුව ආවේ? චීනීය නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රාත්වගේ බාර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අද පෙරවරුවේ පැමිණි බව අප ගුවන් තොටුපළ වාර්තාකරු කියයි. චීනයේ බීජිං නුවර සිට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගෙන පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 869 දරන ගුවන් යානය අද පෙරවරු 11:30ට පමණ ගුවන් තොටුපළට ළඟා විය. එන්නත් තොගය නිල වශයෙන් බාර ගැනීමට ජනාධිපතිතුමා අද පස්වරුවේ එක්විය. චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙම එන්නත් තොගය මෙරටට ලැබී ඇත.
පළමු අධීර යටතේ මෙරට වෙසෙන චීන ජාතිකයන්ට එය ලබා දීම ලබන සතියේදී ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. කොළඹ, මහනුවර, පුත්තලම, හම්බන්තොට යන ස්ථානවලදී චීන ජාතිකයන්ට මෙම එන්නත් ලබා දීම සිදු කෙරේ. කොරෝනා ආසාදනය වූ තවත් රෝගීහු 161 දෙනෙක් සුවය ලබති. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 89,251කි. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 92,442කි. කොරෝනා මරණ 566ක් මෙරටින් වාර්තා වේ. මේ අතර යාපනීය වෙළඳපොළින් තවත් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු අද හඳුනාගත් බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.කේ. තිස්වරන් මහතා කියයි. ඒ අනුව යාපනීය වෙළඳපොළේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් තිබේ. ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12,98,95,463කි. අමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 3,10,97,154 දෙනෙකු වාර්තා වේ. බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයන් 1,26,64,058 දෙනෙකුද, ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 1,21,49,335 දෙනෙකුද, ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයන් 45,85,385 දෙනෙකුද වාර්තා වේ. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 28,18,303කි. අමරිකාවෙන් කොරෝනා මරණ 5,64,138ක් වාර්තා වේ. බ්‍රසීලයෙන් කොරෝනා මරණ 3,17,936ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 2,02,633ක්ද, ඉන්දියාවෙන් කොරෝනා මරණ 1,62,502ක්ද, බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 1,26,670ක්ද වාර්තා වේ. ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,08,879කි. ලෝකයේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 10,40,629කි. අමරිකාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 2,35,86,796කි. ඉන්දියාවෙන් සුවය ලැබූ 1,14,34,301 දෙනෙකු පිළිබඳව වාර්තා වේ. බ්‍රසීලයෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1,10,74,483කි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. වතු සමාගම් 20ක් විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේද නැත් යන තීන්දුව ලබන අප්‍රේල් මාස 5 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය කියයි. තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දිනක අවම වැටුප රුපියල් 1000ක් බවට ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් විසින් එම පෙත්සම ගොනු කර ඇත. එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබෙස්සේකර සහ මායාදුන්නේ කොරයායන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේදී අද කැඳවින. පිළිකා මර්ධනය කරන විකරණශීලී ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන බව ඩලස් අලහපිරුම අමාත්‍යවරයා කියයි. දිනකට නව පිළිකා රෝගීන් 64 දෙනෙකු මෙරටින් හඳුනා ගැනේ. දිනකට සිදුවන පිළිකා මරණ සංඛ්‍යාව 38කි. මෙසේ පිළිකා රෝගයට ගොදුරු වන මෙරට ජනතාවගෙන් එම පිළිකා මර්ධනය සඳහා විදෙස්ගතව ප්‍රතිකාර ලබාගත හැක්කේ සුළු පිරිසකට පමණි. විදෙස් රටවලින් විකිරණ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදු ඇත. එම ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නම් වැයවන මුදල අඩු අගයක් ගනී. විකිරණශීලී ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගිය ජනවාරි මාසයේදී සිදුවිය. ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 1,135කි. මීට අදාළ ඇමති මණ්ඩල පත්‍රිකාවද කඩනමින් ඉදිරිපත් කරන බව ඩලස් අලහපිරුම අමාත්‍යවරයා පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ තැපැල් වෘත්තීය සමිති 34ක් අතරින් වෘත්තීය සමිති 6ක් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය කිසිසේත් සාධාරණ නොවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වෘත්තීය සමිති ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් 6න් 5කට අමාත්‍යවරයා එකඟතාව පළ කර තිබියදීත් එක් ඉල්ලීමක් මත පදනම්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම අසාධාරණ බවයි. ඉතිරි ඉල්ලීම සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට ඉඩකඩ ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. එසේ තිබියදීත් මෙලෙස කටයුතු කිරීම කනකාටුවට හේතුවක් බව තැපැල්පතිවරයා සඳහන් කළේය. උපතැපැල් කාර්යාල මීට සම්බන්ධ නොවේ. ඒ අනුව කාර්යාල කිහිපයක් හැර සෙසු සියල්ල විවෘත බව හෙතම පැවසිය. තැපැල් නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට එළඹ ඇති බැවින් තැපැල් ක්‍රියාවලිය අඩපණ වී තිබේ. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ කිරීමට සූදානම්ව සිටියත් කාර්යාල විවෘත කරන නිලධාරීන් සේවයට වාර්තා නොකිරීම නිසා ඊට බාධා පැමිණ ඇත. ප්‍රධාන කාර්යාලයේ 90% පිරිසක් අද සේවයට වාර්තා කර තිබේ. ඇතම් ස්ථානවල කඩාකප්පල්කාරී සිදුවීම් වාර්තා වේ. උප තැපැල් කාර්යාලවල තොරතුරු තාක්ෂණ පද්ධතිය අවහිර කිරීමට තැපැල් ස්ථානාධිපතිවරුන්ට හැකියාව පවතී. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අදාළ අයට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා බවද ඔහු කිව්වේ. මෙම එක්දින බිඳවැටීමක් දින 2කට බලපෑම් එල්ල කරයි. අද පස්වරුවේ තැපැල් බෙදීම සඳහා අවශ්‍ය පූර්ණ කටයුතු සිදු කිරීමට නොහැකි විය. මේ හේතුවෙන් තැපැල් බාර ගැනීම සහ බෙදා හැරීමේ කටයුතු ඇන හිටින බව ඔහු කිව්වේ. අනිද්දා සිට තැපැල් මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය. දිවයින පුරා තැපැල් කාර්යාල අද වසා තිබුණද උප තැපැල් කාර්යාල සියල්ල විවෘතව තිබුණි. අද මධ්‍යම රාත්‍රී 12ට වර්ජනය අවසන් වේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධාන කරන රත්න සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 148 වැන්න වැලිමඩ බොරලන්ද වන්ගේ කුඹර ශ්‍රී සුබද්දාරාම විහාරස්ථානයේදී අද පැවැත්වේ. පූජ්‍ය බඹරපණී ධම්මාලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් එය සංවිධාන කර තිබේ. පස්වරු 6:30 සිට වෙළඳ සහ සිටි FM සේවා ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරේ. මිලකට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. 2020 සමීක්ෂණ වාර්තා අනුව මෙරට දුම්වැටි භාවිතය පහත වැටී ඇතැයි බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය වින්ද්‍යා කුමාරපෙලි මහත්මිය පවසයි. නූතන පරපුර දුම්වැටි බැහැර කර තිබේ. දුම්කුල කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ සංවිධාන කළ ශ්‍රී ලාංකීය ජනමාධ්‍යයන් සහ සමාජ මාධ්‍යයන් තුළ සිදුවන දුම්කුල සහ මධ්‍යසාර නිරූපණය සහ මහජන සෞඛ්‍ය කෙරෙහි ඉන් ඇතිවන බලපෑම් පිළිබඳ විද්‍යාත්මක විමර්ශන ග්‍රන්ථයේ එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය. මෙරට දුම්පානය කරන කාන්තාවන්ගේ සංඛ්‍යාවද පහළ බැස ඇත. දුම්වැටි භාවිතය අවම වීමට සමාජ මාධ්‍ය යොදා ගැනීමද සාධනීය මට්ටමක පවතින බව වින්ද්‍යා කුමාරපෙලි මහත්මිය කියයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. පරිසරය විනාශ කිරීමට ක්‍රියා කරන අයට එරෙහි නීති දැඩි කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරේ. පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතා මගින් මෙම විශේෂ චක්‍රලේඛය සියලු පොලිස් නිලධාරීන්ගේ දැනුවත්වීම සඳහා පොලිස් ස්ථාන වෙත යොමු කර ඇත. මෙම චක්‍රලේඛය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරු දක්වා නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. බ්‍රසීලයේ දේශපාලන අර්බුදය උග්‍ර වේ. ජනාධිපති ජාර් බොල්සොනාරෝ කොරෝනා මර්ධනයට විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම සහ රාජ්‍ය පාලනයේ පැවති අක්‍රමිකතා හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇත. බ්‍රසීලයේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව මෙවන විටත් ඉහළම අගයන් කරා ගලා යමින් පවතී. මෙවැනි තත්ත්වයක් හමුවේ යුද ගුවන් සහ නාවික හමුදා ප්‍රධාන සියලු දෙනා සිය දුරවලින් ඉල්ලා අස්වී ඇත.
රාජ්‍ය පාලනය තවදුරටත් සිදු කරගෙන යාමට අසීරු මට්ටමක් පවතින බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග පවසයි. ජපානයට කොවිඩ් වසංගතයේ සිව්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් හටගෙන ඇතැයි එරට සෞඛ්‍ය අධ්‍යක්ෂකයයි. එරට ඔසාකා දිස්ත්‍රික්කයෙන් ඉකුත් සඳුදා ආසාදිතයන් 213 දෙනෙකු හඳුනාගෙන තිබේ. ගත වූ මාස දෙක තුළදී දෛනිකව වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස එය වාර්තා විය. එම දිස්ත්‍රික්කයට පනවා තිබූ හදිසි තත්ත්වය ඉකුත් 28 වෙනිදා ඉවත් කෙරෙන. ඒ සමග කොවිඩ් අවදානම යලි ඉහළ ගොස් තිබේ. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. මේ වසරේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉලක්ක කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරන බව හම්බන්තොට දිසාපති WH කරුණාරත්න මහතා පවසයි. පසුගිය වසරේ ආරම්භ කළ සෞභාග්‍ය ගෙවතුවකා වැඩසටහනද දැන් සාර්ථකව ක්‍රියාත්මක බවයි. අපනයන භෝග කලාප ස්ථාපනය කොට ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද අවස්ථාව ලැබී ඇතැයි දිසාපතිවරයා ජාතික ගුවන්විදුලියට පැවසීය. අලිවැට ඉදිකිරීම, ප්‍රාථමික පාසල් සංවර්ධනය, සෞඛ්‍ය මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමද සිදුවේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත්. ලෝක කුසලාන පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා රටවල් තේරීම අප්‍රේල් මාස 21 වෙනිදා ආරම්භේ. තරගාවලියට හංගේරියාව, රුමේනියාව, සර්බියාව ඇතුළු රටවල් 5ක් සහභාගී වෙයි. පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය 2022 වසරේ ඔක්තෝබර් මාස සහ නොවැම්බර් මාසවලදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. මේටින් ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ තෝරාගත් දේශීය නිපැයුම් ගණනාවකට මේටින් ශ්‍රී ලංකා සන්නාමය පිරිනැමීම අද සිදුවිය. ඒ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. මේටින් ශ්‍රී ලංකා සංකල්පය සැබෑ කර ගැනීමට නම් වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ සිටින පාර්ශ්වයන්ද එය නිවැරදිව අවබෝධ කරගත යුතු බව මිහිදී අදහස් දක්වමින් ඇමතිවරයා පැවසීය. උත්සවය කොළඹදී පැවැත්වෙන. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය බහණ්ඩ සඳහා ලබා දෙන ප්‍රමිති සහතිකය 100% විශ්වාසනීයත්වයේ තහවුරු කළ සහතිකයක් බව එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසයි. එය ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් පවතී. ඔන්ලයින් තාක්ෂණයෙන් ප්‍රමිති සහතිකය ලබා දීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවන බවද ඇය පැහැදිලි කළාය. මේ වන විට ආනයනික භාණ්ඩ 22ක් ප්‍රමිති ආයතන නියාමනය කරයි.
ඔන්න ડોක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක අද දිනේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවෙන වටාවන මුහුදේ සුළං නීතද සින්හමයයි. කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. යලිත් ඇස්රස්තල පාස්කෝ නිර්දේශ සලකා බැලීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව ජනපතිට බහර දීම ලබන සඳුදා. චීනයේ සිනෝෆාම් එන්නත් මාත්‍රාතෝගයන් දිවයිනට. මංගලගේ ජිනීවා කතාවට ඇමති වීරවංශගෙන් පිළිතුරක්. තවත් කොරෝනා ආසාදිතයෝ 161 දෙනෙක් සුවය ලබති. වතුකම්කරු වැටුප් ඉහළ නැන්වීමේ ගැසට් නිවේදනයට අදාළ තවත් තීරණයක් අප්‍රේල් මාස 5 වෙනිදා. පිළිකා මර්ධනය කරන වික්‍රමශීලී ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට. හමුදා ප්‍රධානින් ඉල්ලා අස්වීමත් සමග බ්‍රසීලයේ දේශපාලන අර්බුදය උග්‍ර වේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න රාත්‍රී 9ට.